හරි. අපි මාක්ස් කියලා ඇරේ එකක් හැදුවොත් මම පොඩි මතක් කිරීමක් කරන්නම්. මාක්ස් කියලා වේරියබල් එකක් හැදුවොත් අපි දන්නවා වේරියබල් එකක් හැදුවොත් විචල්‍යයක්. එතකොට RAM එකේ තමයි ඒක හැදෙන්නේ. ලොකේෂන් එකක් වෙන් වෙනවා. data store කරන්න හැකි. ඒකට නම දා ගන්නවා marks කියලා. මේ RAM එක. ඒතර marks නැත්නම් අපි age කියලා array එකක් හැදුවොත් අරාවක් හැදුවොත් ඒක හැදෙන්නේ RAM එකේ. මේකේ විශේෂත්වය තමයි අරාවකට length එකක් තියෙනවා. දිගක් තියෙනවා. ඒ දීපු දිග ප්‍රමාණයට තමයි හැදෙන්නේ. එක ළඟ හැදෙන්නේ. අර ඒකේ පහක් කියලා අපි එලිමන්ට් පහක් කියලා කිව්වොත් පහක් හැදෙනවා. ඒකට මේ ඔක්කොටම නම දෙන්නේ age කියලා. හැම එකම age. එතකොට මේ තියෙන elements මේවට elements කියලා කියන්නේ මේ elements එකින් එක identify කරගන්න හඳුනා ගන්න index කියලා එකක් තියෙනවා. index එක සාමාන්‍යයෙන් පටන් ගන්න බිඳුවේ ඉඳන් අනුක්‍රමිකව තමයි යන්නේ බිඳුවේ සිට. එතකොට elements පහ නම් බිඳුවේ සිට 4 දක්වා තමයි index පිහිටන්නේ. but අපිට මේ දෙවෙනි එලිමන්ට් එක ගන්න ඕන නම් දෙවෙනි එලිමන්ට් එකට value එකක් දාන්න ඕන නම් age කොටු වරහන් ඇතුලේ 2 කියලා දාලා සමානයි 20 කියලා දැම්මනම් මම යටින් ලියන්න age දෙවෙනි එලිමන්ට් එකට සමාන කරන්න කියනවා 20. එතකොට වෙන්නේ age කියන array එකේ දෙවෙනි එලිමන්ට් එකට 20 කියලා ස්ටෝර් වෙනවා. මේකේ දානවා නම් marks මේකේ එලිමන්ට් එකක් කතා කරන්න දෙයක් නැහැ. සමානයි 100. ඊවම 100 ගිහිල්ලා මේක ඇතුලේ ස්ටෝර් වෙනවා. එහෙම තමයි variable එකක් සහ array එකක් වෙනස් වෙන්නේ. මෙයාලගේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය එකයි. අර හැදෙන විදිය සහ අපි මේක දත්ත දාන කොට පාවිච්චි කරන ලියන ක්‍රමය, දත්ත ගන්නකොට ලියන ක්‍රමය ඉන්ඩෙක්ස් එකත් එක්ක සම්බන්ධ වෙන තැනදී විතරයි වෙනස් වෙන්නේ. ඉන්ඩෙක්ස් එකක් දානවා array එකට variable එකට ඉන්ඩෙක්ස් එකක් දාන්න අවශ්‍ය නැහැ. හරි. අපි බලමු මේක පාවිච්චි කරලා පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න.
හරි මෙතන අපි ගිය සතියේ ලියපුවද මාක්ස් වලට වැලියුස් දාලා මාක්ස් එතන මාක්ස් කියලා ඇරේ එකක් හදලා තියෙනවා බිංදුවේ සිට 9 දක්වා. එතකොට මෙතන එලිමන්ට්ස් කීයක් හදනවද? බිංදුවේ සිට 9 දක්වා කිව්වහම 10යි 10ක් හැදෙනවා. එතකොට මාක්ස් කියලා වේරියබල් 10ක් හැදෙනවා. එතකොට මේවට බිංදුව 1 2 3 4 5 6 7 8 9 වේරියබල් 10ක් හැදෙනවා. ඊළඟට කියලා තියෙනවා i කියලා වේරියබල් එකක් හදන්න කියලා i කියලා එකක් වේරියබල් එකක් හැදෙන්න එතනින් මේක නම මාක්ස්. ඒතර මාක්ස් 0 වලට 50 දාන්න කියලා කියනවා. මාක්ස් 0 කියන්නේ මෙයා මාක්ස් 0 වලට 50 දාන්න කිව්වම මෙන්න මෙතනට 50 වැටෙනවා. දැන් මාක්ස් 5 කිව්වහම මෙයා 1 2 3 4 5 කියලා ගණන් කරලා දාලා හරියන්නේ නැහැ. ඉන්ඩෙක්ස් එකෙන් බලන්න ඕනේ 0 1 2 3 4 5. මෙන්න මෙයා තමයි 5. එයාට 75 දාන්න කියනවා. ඊළඟට මාක්ස් 9 කියන්නේ මෙන්න මෙයා එයාට 100 දාන්න කියනවා. ඊට පස්සේ 4 මේ තියෙන ලූප් එකක් මේ ලූප් එකේ ස්ටේට්මන්ට් එක තමයි මේ තියෙන්නේ. මේ ලූප් එකේ කියලා තියෙනවා i සමානයි බිංදුවේ කරගෙන 9 දක්වා මෙන්න මේ කමාන්ඩ් එක වැඩ කරන්න කියලා. i බිංදුවේ ඉඳන් 9 වෙනකම්. i බිංදුව වෙනවා මෙතන. එතකොට for loop එකට අදාළ ස්ටේට්මන්ට් එක වෙන්නේ මේක. write ln marks i. පළවෙනි පාර ලූප් එක ඇතුළට යනකොට මාක්ස් i කියන එක ගත්තාම මාක්ස් i කියන්නේ i වල තියෙන බිංදුව මාක්ස් බිංදුවේ තියෙන අගය right ln කියලා තියෙන නිසා print වෙනවා බිංදුව කියලා print 50 කියලා print වෙනවා. හරි ඒ ස්ටේට්මන්ට් එක ඉවරුනහම නැවතත් for එක ළඟට යන්නේ ලූප් එකක් නිසා. මෙතනින් මේක ඉවරුණාන් පස්සේ නැවතත් මෙතනට යනවා i බිංදුවේ කතන්දරය ඉවර කරලා 1 වෙනවා. i 1 වෙලා 1 කියන එක i වලට දාගන්න. 1. එතකොට i 1 වුණාම මාක්ස් වල i කියන්නේ මාක්ස් 1. එකේ මොකුත් නැහැ. එතකොට හැබැයි print උනා අපි දැක්කා ගිය සතියේ බිංදුව කියලා. ඒ විදිහට ආයමත් උඩට යනවා i 2 වෙනවා. මෙතන තියෙන අගය දෙකේ තියෙන අගය print කරනවා ඒකත් බිංදුව. ඒ විදිහට අගයන් අපි ආදේශ කරපු නැති ඒවට බිංදුව කියන අගය ඩිස්ප්ලේ කරනවා අපිට පේනවා 75 බිංදුව 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 100. ඔන්න ඔය විදිහට තමයි අගයන් ටික print වෙන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක රන් කරාම. එයාවි මෙන්න මෙහෙම 50 බිංදුව 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 75 බිංදුව 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 100. හරි අපි මේකෙන් තව පොඩ්ඩක් මීට වඩා සංකීර්ණ එකක් ප්‍රැක්ටිකල් එකක් කරලා බලමු. මම age කියලා එකක් ගන්නම්.
බිඳුවේ ඉඳන් 5 වෙනකම් 4 වෙනකම් ගමු. page number කියලා ගමු. මම variable එකක් තව හදා ගන්නවා total කියලා. total එක ගන්න යන්නේ array එකේ තියෙන අගයන් වල එකතුව. total සමානයි number I plus total. total කියන එක බිංදුව කියලා දානවා උඩ. right කරන්න කියන අවසානයේ loop එක ඉවර වෙලා total වල අගය. එතකොට මොකද වෙන්නේ? මේකදී array එකක් හැදෙනවා. බිංදුවේ ඉඳන් 4 වෙනකන් element 5ක number කියලා array එකක් හැදෙනවා. බිංදුවේ ඉඳන් 5ට elements තියෙන array එකක් හැදෙනවා. බිංදුවේ ඉඳන් 4 2 3 4. එතකොට මේවා හදනකොටම අපි දන්නවා බිංදුව කියලා තමයි store වෙන්නේ. බිංදුව කියලාම store වෙනවා. ඊට i කියලා එකක් හැදෙනවා. i. ඒකේ total කියලා එකක් හැදෙනවා. හරි. ඊට පස්සේ number 0 වලට මේ තියෙන්නේ number 0 වලට දාලා තියෙනවා 40. එහෙනම් මෙතනින් 40 ආදේශ වෙනවා 0 වලට 3 වලට මේකට 50 දාලා තියෙනවා. බිංදුව අයින් වෙලා 50 ආදේශ වෙනවා. දැන් total වලට 0 දාලා තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ loop එක. loop එකේ i සමානයි බිංදුවේ සිට 4 දක්වා. එතකොට loop එකේ පටන් ගන්න බිංදුවෙන් i බිංදුවෙන් total වලට දැන් i බිංදුවයි i බිංදුව වෙලා loop එක ඇතුළට යනවා. total වල තියෙන බිංදුව number i වල තියෙන්නේ number i කියන්නේ බිංදුව number බිංදුව
ඒකේ තියෙන්නේ 40 ටෝටල් වල තියෙන්නේ බිංදුව. එතකොට මේ ටික එකතු වෙලා මේ පැත්තට ආදේශ වෙන එක තමයි වෙන්නේ. ඒ කියන්නේ 40ක් වෙනවා ටෝටල්. මෙතන ටෝටල් කියන එක 40ක් වෙනවා. උනෙන් පස්සේ එතනින් ආපහු ලූප් එකට යනවා i කියන එක දෙකක් වෙනවා. එකක් වෙනවා. i කියන එක එකක් වෙනවා. ඊළඟ පාර එනකොට i වල තියෙන්නේ එක ඒ කියන්නේ number i දැන් මෙන්න මේක ඒකේ තියෙන බිඳුව ටෝටල් වල තියෙන්නේ 40. හරි මේ දෙක එකතු වෙලා 40 ආදේශ වෙනවා. ඒ කියන්නේ 40ම නැකිලා 40 ආයේ ආදේශ වෙනවා. හරි. ඊට පස්සේ ආපහු i දෙක වෙනවා. දෙක කියන්නේ ඒකේ තියෙන්නේ බිඳුව i දෙකේදී i දෙක වෙනවා. i දෙකේදී 40 තියෙන ටෝටල් වල නම්බර් ඒ දෙවෙනි එලිමන්ට් එකේ තියෙන බිඳුව 40ට බිඳුව එකතු වෙලා 40 ආය ආදේශ වෙනවා. ඒ කියන්නේ මේ 40 මැකිලා 40 මැකෙනවා. මැකිලා තමයි අලුත් 40 ආදේශ වෙන්නේ. ඊළඟට i 3 වෙනවා. i 3 වෙනවා. i 3 වෙනවා. 3 වුණාම මේ 3 තියෙන්නේ නම්බර් 3 කියන එකේ තියෙන්නේ 50 ටෝටල් වල තියෙන්නේ 40. හරි 50යි 40 එකතු වෙලා 90 තියෙන එක ආදේශ වෙනවා මෙහාට. එතකොට 40 ඉරේස් වෙලා අලුතෙන් වැලියු එක 90 ආදේශ වෙනවා. දැන් i වල තියෙන 3 i 4 වෙනවා. i 4 වෙනවා. මෙතනදී i 4 වෙනවා. පහලට එනවා i 4යි. i 4යි නම්බර් එකේ 4 වෙනි එලිමන්ට් එක කියන්නේ බිඳුවයි ටෝටල් එකේ 90ක් තියෙනවා දැන් 90යි බිඳුවයි එකතු වෙලා 90 කියන එක ආදේශ වෙනවා ටෝටල් වලට. ඒ කියන්නේ 90 ඉරේස් වෙලා 90 ආදේශ වෙනවා. හරි 4 උනායින් පස්සේ ආයි උඩට යන්නේ නැහැ ලූප් එකේ. මෙතනින් පස්සේ 4 වෙනි එකෙන් පස්සේ කෙලින්ම එළියට තමයි එන්නේ. එළියට ඇවිල්ලා තියෙන පළවෙනි ස්ටේට්මන්ට් එක තියෙනවා right ln total තියෙන අගය පෙන්වන්න කියන ස්ක්‍රීන් එකේ 90 පෙන්වන්න ඕනේ. read ln කියලා ස්ක්‍රීන් එකේ නවත්තන් ඉන්නවා අපි එන්ටර් කරනකම්. හරි බලමු. මේ තියෙන 90 කියලා පෙන්නනවා ස්ක්‍රීන් එකේ අපි එන්ටර් කරනකම් බලන් ඉන්නවා read ln එක නිසා. හරි ඔය විදිහට ලූප් එකක තියෙන අගයන් මැනිපුලේට් කරන්න පුළුවන්. වෙනස් කරන්න නැත්නම් ඒවා කන්ට්‍රෝල් කරන්න පුළුවන්. array එකක් මගින්. array එක තියෙන අගයන් වෙනස් කරන්න පුළුවන්. ඒවා ගන්න පුළුවන් ලූප් එකක් මගින්. හරි තේරුණාද පුතේ? ඔව් සර්. හරි. හොඳ array එක ලූප් ආවම ටිකක් සංකීර්ණයි. ඒකයි මම මේක නැවත වතාවක් කරේ. හරි මේක නෝට් කරගෙන මේකේ අවුට්පුට් එක ලියා ගන්න.
හරිද පුතේ? හරි හරි සර් right. හරි මම පොඩි වෙනස්කමක් කරලා මේක පොඩ්ඩක් සංකීර්ණ කරලා දෙන්නම්. මට අවුට්පුට් එක කියන්න මොකක්ද එන්නේ කියලා පොඩ්ඩක් වේරියබල් ටික ඇඳලා හරි කමන්නේ. මේ වගේ එකක් දුන්නොත් අවුට්පුට් එක එන්නේ මොකක්ද? හරි මේ වගේ එකක් ලිව්වොත් මොකද එක්සෑම් එකට සමහර වෙලාවට ප්‍රෝග්‍රෑම් එකක් ලියන්නේ නැහැ. ප්‍රෝග්‍රෑම් එක දීලා අහන අවුට්පුට් එක මොකක්ද? එතකොට අපිට ඒක ලියපු ප්‍රෝග්‍රෑම් එක තේරුම් ගන්න පුළුවන් වෙනවා. හරි මේක ලියාගෙන මේකට අවුට්පුට් එක මට කියන්න බලන්න. පොඩ්ඩක් අපි මෙතනත් පොඩ්ඩක් වෙනස් කරමු.
පොතේ වේරියබල් ටික ඇඳගෙන ඒව අප්ඩේට් වෙන විදිය දාගන්න. එතකොට අපිට හොයාගත්ත හැකි කෝඩ් එක හරියටම රීඩ් කරන්න, හරියට කියවලා ඒකේ තියෙන දේවල් තේරුම් ගන්න අවුට්පුට් එක මොකක්ද කියලා මට කියන්න.
හරිද පුතේ? ඉතින් මේ ලූප් එක යන්නේ ඩවුන් ටෝ කිව්වහම 4 සිට 0 දක්වා 4 3 2 1 0 කියන ඕඩර් එකට තමයි ලූප් එකේ i අගය වෙනස් වෙන්නේ. ඒතර පළවෙනි පාට i වල තියෙන්නේ 4. දෙවෙනි පාර 3. මේ විදිහට තමයි print වෙන්නේ. හරිද එමන්දි? මට ඇහුණේ නෑ පුතා කියපු එක. මොකද්ද? කොහොක්කාර කිව්ව නේද? එමන්දි
හරිද පුතේ? හරි සර්. මොනවාද ආපු උත්තර? මොනවාද උත්තර ආවේ? හරි අපි බලමු එහෙනම්. මුලින්ම x කියලා variable එකක් x කියලා array එකක් හැදෙනවා. මේක x වල තියෙනවා elements 0 ඉඳන් 4 වෙනකම් 0 1 2 3 4. ඒතර මේ elements තියෙන 0 1 2 3 4. ඒතර මේවා නම් අපි වෙන වෙනම දාගත්තොත් මේ තියෙන x 0 x 1 x2 x3 x4 හරි දැන් මේවා තනි තනි වේරියබල් කියලා හිතාගෙන වැඩේ කරන්න තියෙනවා. ඒත් x බිඳුවට 10 දාලා තියෙනවා. i කියලා වේරියබල් එකකුත් හැදෙනවා. i කියලා එකක්. නැත්නම් x බිඳුවට 10 දාලා තියෙනවා. 10 x3ට 20 දාලා තියෙනවා. නැත්නම් x2ට x බිඳුව එකතු කිරීම x3. x2ට ආදේශ වෙනවා x බිඳුවේ තියෙන්නේ 10 x3 තියෙන්නේ x බිඳුවේ තියෙන්නේ 10 x3 තියෙන්නේ 20. එතකොට x2ට ආදේශ වෙනවා මේ දෙකේ එකතුව. එකතු කරන්න කියලා තියෙන්නේ x2ට යනවා 30. එනකට x3ට x බිඳුවේ තියෙන අගයට 50ක් එකතු කරන්න කියලා කියනවා. x බිඳුවේ තියෙන්නේ කීයද දැන්? x බිඳුවේ තියෙන්නේ බිඳුව නෑ 10 තියෙන්නේ. x බිඳුවේ තියෙන්නේ 10ට 50ක් එකතු කරන්න කියනවා. එයාගේ x3ට ආදේශ වෙනවා. එතකොට x3 60 වෙනවා. තියෙන 20 අයින් වෙලා තමයි 60 එන්නේ. ඊළඟ ස්ටේට්මන්ට් එකේ තියෙන්නේ x3 අඩු කරන්න කියනවා x2. x3 තියෙන්නේ 60 x2 තියෙන්නේ 30. 30න් 60ක් අඩු කරාම 30යි. 30 කියන අගේ ගිහිල්ලා x4 ස්ටෝර් වෙනවා. 30. මේකේ. එතනින් ආදේශ කිරීම ඉවර කරලා තියෙනවා. ඊට පස්සේ 4 i සමානයි 4. i 4 වෙනවා. down to 0. හරි. down to 0 වෙන්නේ i 4 දී මේක එකපාරක් වැඩ කරනවා. right ln x i කියන්නේ දැන් 4. x 4 කියන්නේ 30. ඒතර මෙන්න මෙතනට තමයි මුලින්ම රීඩ් කරන්නේ. ඊට පස්සේ ආයෙ down to කියන තැන තමයි යන්නේ. down to කිව්වහම i වෙලාගේ එකක් අඩු වෙනවා. 3 වෙනවා. එතකොට 3 වුණු ගමන් ආයෙ loop එක ඇතුළට එනවා. i වල තියෙන 3 x3 කියන්නේ 60. හරි. එතකොට for loop එකට අදාළව තියෙන statement එකයි තියෙන්නේ. ඒක නිසා නැවතත් ඒ statement එක ක්‍රියාත්මක කරලා down to කියන තැනට තමයි යන්නේ. ඒක down to කිව්වහම මේ i වෙලාගේ එකකින් අඩු වෙනවා. i 2 වෙනවා. දෙක වුණාම මෙතන තියෙන්නේ 2 x2 right ln x2 x2 කියන්නේ 30. හරි ඒක ලියලිව වෙලා ආය යනවා down to කියන තැනට. එතකොට දෙක තියෙන්නේ down to එකෙන් එක කරනවා. හරි එක වුණාන් පස්සේ එකට එක මෙතනට ආදේශ වෙනවා. නැත්නම් x වල 1 කියන එක තමයි මෙතනින් කියන්නේ. x වල 1.
එක්සල් එකේ තියෙන අගයක් නෑ අපි දන්නවා අගයක් නැත්නම් ඉන්නේ බිඳුවයි කියලා නම් බිඳුව කියලා print කරනවා. හරි ඒක print කරන පස්සේ ආයෙ down to කියන තැනට යනවා. i වලගේ එකකින් අඩු වෙනවා. හරි ඒ කියන්නේ බිඳුව වෙනවා i. ඊළඟට x බිඳුව තමයි ඊළඟට අහන්නේ. right ln x බිඳුව. x බිඳුව කියන්නේ 10. 10 print වෙනවා. හරි x බිඳුව උනයින් පස්සේ x i බිඳුව උනයින් පස්සේ බිඳුව වෙනකම් විතරයි මේක යන්න කියලා තියෙන්නේ. ඒක නිසා ආයි උඩට යන්නේ නැහැ. පහළට එනවා. බිඳුව කියන එකට ආවෙන් පස්සේ i වල 4 3 2 1 බිඳුව කියන අවස්ථා පහට විතරයි වැඩ කරන්නේ. එතනින් එහාට එළියට එනවා. ඒතර 30 60 30 බිඳුව 10 කියන අගයන් ටික ස්ක්‍රීන් එකේ print වෙලා තියෙනවා. i වල මේ මොහොතේ තියෙන්නේ බිඳුව. බලමු. හරි. මේකේ ওই විදිහට තමයි print වෙන්නේ. දැන් තියෙන්නේ 30 60 30 බිඳුව 10. හරි. අපිට ආපු output එකම තමයි ආවේ. හරි. තේරුණාද පුතේ? හරි සර්. එතකොට මේකේ සරලව හිතන්න ඕනේ සංකීර්ණ හිතන්න නරකයි. ලූප් එකත් එක්ක තියෙන නිසා තමයි පොඩ්ඩක් සංකීර්ණ වෙන්නේ. ලූප් එකේදී හිතන්න ඕනේ ලූප් එකට අදාළ ක්‍රියාව වෙලා නැවතත් ලූප් එක තමයි එන්නේ. ඉතින් ලූප් එකට මෙනවා කියන්නේ යාගේ ක්‍රියාව තියෙන්නේ down to කියන එක. එතකොට i වෙලාගේ තමයි එකකින් අඩු වෙන්නේ. 2 කියලා තියුණා නම් වැඩි වෙනවා. දැන් down to 2 නිසා 4 සිට අඩු වෙගෙන තමයි යන්නේ. බිඳුවේ සිට 0 to 4 තියුණා නම් බිඳුවේ සිට 4 දක්වා ඒ කියන්නේ i වෙලාගේ වැඩි වෙවි යන්නේ. හරි වැඩි හෝ අඩු වෙච්ච ගමන් නැවතත් ලූප් එකට එනවා. නැවතත් උඩට යනවා. ඔය විදිහට i බිඳුව වෙනකන් මේක ක්‍රියාව සිදු වෙලා මේ එළියට යනවා. හරි එහෙනම් output එකත් ලියා ගන්න 30 60 30 10 30 බිඳුව 10. හරි සර්. right. හරි.
හරි. ඊළඟ මාතෘකාව දාගන්න sub programs. sub programs නැත්නම් උපක්‍රම ලේඛන. මේක තමයි අන්තිම කොටස මේ පාඩමේ. හරි. එතකොට Pascal program එකක් එකෙන් කරන කාර්ය වැඩි වෙන්න ඒකේ තියෙන කෝඩ්ස් ගාන, පේලි ගාන වැඩි වෙනවා. දැන් අපිට පේනවා අපි මේ පොඩි ප්‍රෝග්‍රෑම් එකේ වුණත් සෑහෙන පේලි සංඛ්‍යාවක් ආවනේ. සාමාන්‍යයෙන් මෙහෙම නෙමෙයි කෝඩ් එකක පේලි 100 1000 වගේ තියෙනවා. එතකොට තනි ප්‍රෝග්‍රෑම් එකට තනි ක්‍රම ලේඛනයට එහෙම තියෙනකොට ඒක එකපාරට හසුරවන්න අමාරුයි. සමහරලාට මොන හරි වැරද්දක් ආවොත් වැරද්ද හොයන්න අමාරුයි. ඒක නිසා අපි ඒ වගේ ප්‍රෝග්‍රෑම්ස් කුඩා ප්‍රෝග්‍රෑම්ස් වලට කඩනවා මේන්ටේන් කිරීමේ පහසුවට. එතකොට උපක්‍රම ලේඛන වලට කඩනවා කියන්නේ ඒකයි. ඒ ප්‍රෝග්‍රෑම් එකම අපි මෙහෙම කෝඩ්ස් ගොඩක් තියුණා නම් අපි මේ කෝඩ්ස් ටිකට නමක් දීලා ඒක වෙනම එකක් විදිහට ආයෙ තව සෙට් එකක් අරගෙන ඒකට වෙන නමක් දෙනවා. දැන් අපිට මේ කෝඩ් බ්ලොක් එකම ඕන වුණාම අපි ඒ නම කියලා කතා කරනවා. name 1 ඕනේ කිව්වහම name 1 වල තියෙන එක නැවත අපිට ගන්න පුළුවන්. ඉතින් මේක එක හේතුවක්. කෝඩ්ස් ගාන වැඩි වෙද්දී ඒක සංකීර්ණතාවය අඩු කරගන්න මේ වගේ ගෲප් කරන එකට තමයි උපක්‍රම ලේඛනයක් කියලා කියන්නේ. ඊළඟට සමහර වෙලාවට එකම වැඩේ නැවත මේ ලියපු කෝඩ් පේලියම කෝඩ්ස් ටික නැවතත් තව කොහේ හරි අවශ්‍ය වුණොත් නැවතත් මේ ටිකම ලියන්න වෙනවනේ. අන්න ඒ හේතුව නිසා අපි උපක්‍රම ලේඛන යොදා ගන්නවා. එතකොට අපිට තියෙන්නේ කෝඩ් 100ක් විතර එකමකින් අපිට හඳුන්වන්න පුළුවන් මේ විදිහට කෝඩ් ස්ටේට්මන්ට්. ඇත්තටම කෝඩ් නෙමෙයි ස්ටේට්මන්ට් ප්‍රකාශන කිහිපයකට තනි නමක් දෙන්න පුළුවන්. ඒක ගෲප් කරනවා. එතකොට ඒ තනි නමින් ආමන්ත්‍රණය කළා අපිට නැවත ඒ කෝඩ්ස් ටික ස්ටේට්මන්ට්ස් ටික හරි. එතකොට කෝඩින්ස් නැත්නම් ස්ටේට්මන්ට්ස් කිහිපයක් රීයුස් කරන්න නැවත පාවිච්චි කරන්න අවශ්‍ය වුණාමත් අපි උපක්‍රම ලේඛන භාවිතා කරනවා. හරි දාගන්න මාතෘකාව උපක්‍රම ලේඛන කියලා.
හරි. එතන මේකේ ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. පළවෙනි එක කාර්ය පටිපාට උපක්‍රමලේ නැත්නම් උපක්‍රමලේඛ කියලා හඳුන්වනවා. කාර්ය පටිපාට. කාර්ය පටිපාට. උපලේඛ. උපක්‍රමලේඛ. අනිත් එක ශ්‍රිත. ශ්‍රිත උපක්‍රමලේඛ කියලා හඳුන්වනවා. මේක මේකට කියන්නේ ප්‍රොසීජර් කියලා. මේකට කියනවා ෆන්ක්ෂන් කියලා. වර්ග දෙකයි කාර්ය පටිපාටි සහ ශ්‍රිත. උපලේඛ पते हैं उपक्रम लेख. हर में क्लियर करना पड़ता है. कार्य पटिपाटी उपलेख ශ්‍රිත उपलेख उपक्रम लेख सॉरी. හරි සර්. හරි මේ දෙකේ වෙනස තමයි මේ දෙකම කරන්නේ ප්‍රෝග්‍රෑම් එක කොටස් වලට බෙදා ගන්න උදව් කරන එක. මේ දෙකේ පොඩි වෙනසක් තියෙනවා. මේවෙන් ශ්‍රිත වලින් ප්‍රතිදානයක් ලබා දෙන්න පුළුවන් වැඩසටහනට. මේක ප්‍රතිදානයක් ලබා දිය හැකියි. කියන්නේ අවුට්පුට් එකක් දෙන්න පුළුවන්. මේකෙන් ප්‍රතිදානයක් ලබා දෙන්න බෑ. ඒකත් ලියා ගන්න. ප්‍රතිදානයක් ලබා දෙන්න පුළුවන්. මේකෙන් ප්‍රතිදානයක් මේකෙන් ලබා දිය නොහැකි. කාර්ය පටිපාටියෙන් ශ්‍රිත වලින් ප්‍රතිදානයක් ලබා දිය හැකිය.
හරි සර්. හරි. එතකොට අපි නොදැනුවත්ව වුණත් අපි මෙච්චර කල් ලියපු හැම ප්‍රෝග්‍රෑම් එකකම මේ කාර්යපටිපාටිය කියන ක්‍රමලේඛනයේ වර්ගය තමයි පාවිච්චි කරේ. අපි begin කියලා දාන්නේ. end කියලා ඉවර කරන්නේ. dot එකක් දාලා. අන්න ඒවා ඒක තමයි main procedure එක කියලා හඳුනන්නේ. ප්‍රධාන කාර්යපටිපාටිය තමයි ඒක. මේ begin එකෙන් පටන් අරන් end කියලා dot එකක් තියලා ඉවර කරන්නේ ප්‍රධාන කාර්යපටිපාටිය. ඉතින් අපි ඒක අපි මේක නම දැනන් හිටියේ නැතුණාට අපි ඒක පාවිච්චි කරා. එතකොට උපක්‍රමලේඛනයක් පාවිච්චි කරනවා නම් අපි ඒකට ක්‍රමයක් තියෙනවා. මේ procedure කියන කීවර්ඩ් එක දාලා තමයි උපක්‍රමලේඛනය වෙන් කරගන්නේ. සහ උපක්‍රමලේඛනය හදාගන්නේ. procedure එක හදාගන්නේ. ෆන්ක්ෂන් එකක් හදනවා. ශ්‍රිතයක් හදනවා නම් අපි ෆන්ක්ෂන් කියන කීවර්ඩ් එක දාලා තමයි ඒ ෆන්ක්ෂන් එක හදාගන්නේ. හරි අපි බලමු කොහොමද කියලා. procedure කියලා දාලා procedure ඊට පස්සේ දාන්න ඕනේ නම. ප්‍රකාරي නම. අර කියපු නීති රීති වලට එකව නම දාන්න ඕනේ. ඊට පස්සේ වරහණක් තියෙන්න ඕනේ. ඊපස්සේ begin තියෙන්න ඕනේ. මෙයාට අදාළ ප්‍රකාශන statements තියෙන්න ඕනේ. ඒක එකක් හෝ කීපයක් වෙන්න පුළුවන්. statements ඊළඟට end එක තියෙනවා. මේ end එකේ විශේෂත්වය මේ end එක semicolon එකකින් තමයි ඉවර කරන්නේ. ප්‍රධාන ප්‍රෝග්‍රෑම් එකේ end එක විතරයි dot එකකින් ඉවර කරන්නේ. සම්පූර්ණයෙන්ම ඉවරයි කියලා කියන්නේ. මේකෙන් කියන්නේ සම්පූර්ණයෙන් ඉවර නෑ. ඒ කොටස ඉවරයි කියන්නේ. වරද්ද ගන්න එපා. end කියලා dot එකක් දාන්නේ අවසානම ප්‍රධාන ප්‍රෝග්‍රෑම් එක අවසාන වෙනකොට. හරි මේ තියෙන procedure එක ආකෘතිය. හරි මේකත් ලියා ගන්න. පාටියක ආකෘතිය. හරි අපි එකම එක්සැම්පල් එකක් ලියාගමු. ආවක ලියන්නේ නෑ. එක්සැම්පල් එක ලියන්න හැටි බලමු ඉස්සෙල්ලා. එක්සැම්පල් එකක් ලියනවා මම. procedure නමට දානවා මම ටෙස්ට් කියලා. කැමති නමක් දාන්න පුළුවන්. ටෙස්ට්. වරහන ඇරලා වරහන වහන්න ඕනේ. වරහන ඇතුලේ තියෙන දේවල් තියෙන්න පුළුවන්. දැනට අපි හිස් වරහනක් තියමු. අනිවාර්යෙන් වරහන තියෙන්න ඕනේ. ඊට ස්ටේට්මන්ට්ස් වලට මට දාන්න පුළුවන්. write ln hello. write ln world. ඔය විදිහට sorry. begin එක දාන්න ඕනේ.
begin ඊළඟට දැම්මා right ln hello world ඊළඟට n ඒ තියෙන ප්‍රොසීඩියර් එකට උදාහරණයක්. දැන් මේකේ තියෙන වාසිය තමයි අපිට මේ ටෙස්ට් කියන නම පාවිච්චි කරලා මේ කෝඩ් දෙකම එකපාරට රන් කරන්න පුළුවන්. මේක 4 පාරක් රන් කරලා මේ කෝඩ් දෙක 4 පාරක් රන් වෙනවා. ඉතින් මේක කෝඩ් පේලි දෙක නෙමෙයි කෝඩ් පේලි 100ක් 1000ක් තියෙන්න පුළුවන් begin එක end එක ඇතුළේ. ඉතින් අපිට මේ නම පාවිච්චි කරලා ඒ කෝඩ් පේලි 1000ම හරි එකපාර ක්‍රියාත්මක කරවන්න පුළුවන් නැවත ලියන්න නැතුව. හරිද පුතේ? හරි සර්. හරි අපි මේක ලියලා බලමු. හරි මේ කෝඩ් සෙට් එකම මම එතන උඩින්ම ලියනවා procedure නෙමෙයි procedure නමක් දෙන්න ඕනේ මම දෙන්නම් group 1 කියලා. ඊට පස්සේ group 1 එක ඇතුලේ වරහන දාන්න ඕනේ. පස්සේ begin එකක් තියෙන්න ඕනේ. end එකේ dot එක නැහැ. හරි මේක මම procedure එකක් කරා. group 1 කියලා තියෙනවා. එතකොට අපේ main program එක තියෙනවා begin end එක දාලා ඒකට නමක් දාලා නැහැ begin end මේ තියෙන main program එක මේක ඇතුලේ අර group 1 කියන එකට කතා කරනවා
මෙතන සෙමිකෝලන් එකක් ගන්න. හරි. Syntax error. හරි. මේක ටෙස්ට් කරලා බලමු. අපි සින්ටැක්ස් එකක් හරි බ්‍රේක් කරොත් වැඩ කරන්නේ නැහැ. හරි සින්ටැක්ස් එකක් තියෙනවා. partial error වැරද්ද තියෙනවා. අමතක
හරි මෙහෙම කරමු අපි එතන මොකක් හරි මිස්ටේක් එකක් වෙලා තියෙනවා system configuration මේක පොඩ්ඩක් සරල කරමු මේක ඇතුලේ කෝඩ් එකක් අඩු කරමු example එකට leave එකම ලියමු right length hello length world හරි මේක මොකක් හරි මගේ කම්පියුටර් එකේ ප්‍රශ්නයක් තර මෙන්න මෙහෙම තමයි මේක ලියලා අපි නම දෙමු ටෙස්ට් කියලා ටෙස්ට් කියලා මෙතන නම දෙනවා මේකට group එකට මේ group කරලා තියෙනවා ටෙස්ට් කියලා මේක ටෙස්ට්. ඒත් අපේ main program එක තියෙනවා මෙතන. මේ තියෙන procedure එක. මේක තමයි group එක. තියෙන group එක. group එකේ නම ටෙස්ට්. මේක ඇතුලේ codes ඕන තරම් තියෙන්න පුළුවන්. මම ඒක මේ තියෙන අපේ ප්‍රධාන program එක. මේ ප්‍රධාන program එක ඇතුලේ මම ටෙස්ට් එකට කතා කරලා තියෙනවා. ටෙස්ට් එක අමතලා තියෙනවා. මේක කියන්නේ කෝල් කරනවා කියලා ටෙස්ට් එක ඇමතුවාම මේ බ්ලොක් එක තමයි මෙයා අමතන්නේ මේ බ්ලොක් එක. එතකොට එක කෝඩ් එකකින් එක ලයින් එකකින් මේ සම්පූර්ණ කෝඩ් සෙට් එකම ආමන්ත්‍රණය කරනවා. ඉතින් ඕක එකපාරක් නෙමෙයි නැවත තව අපි මේ කෝඩ් ලියලා නැවත තැනක ඒක අවශ්‍ය වුණොත් hello world කියලා දෙන්න
ආයෙමත් අපිට තියෙන්නේ ටෙස්ට් කියලා කෝල් කරන්න. එතකොට නැවතත් මේ කෝඩ් බ්ලොක්ස් ටික මේකට කෝල් වෙනවා. කෝල් කරනවා කියලා කියන්නේ. හරි. මේ තියෙන්නේ එතකොට හැමතිස්සෙම දැන් කෝල් කරනවා කියලා කියන්නේ. calling the function procedure. ක්‍රියාපටිපාටිය හැමතිස්සෙම ප්‍රධාන වැඩසටහන ඇතුලේ ප්‍රධාන ක්‍රියාපටිපාටිය ඇතුලේ උප ක්‍රියාපටිපාටියක් හැමතිස්සෙම තමයි මේ කරන්නේ. හරි මේක නෝට් කරගන්න. හරි සර්. හරි. එතකොට ෆන්ක්ෂන් එකක් කිව්වම ෆන්ක්ෂන් එකත් මේ වගේම තමයි පොඩි වෙනසකට තියෙන්නේ. ෆන්ක්ෂන් එකෙන් අගයක් ප්‍රතිදානය කරනවා. අගයක් ප්‍රතිදානය කරනවා ඒ කෝල් කරන අමතන තැනට. මේ විදිහටම අමතන්න පුළුවන්. හරි අපි ඒකත් බලමු. එතකොට කීවර්ඩ් එක දාන්නේ ෆන්ක්ෂන් කියලා තමයි දාන්නේ. එතකොට මේක ඇතුලේ කොහේ හරි මේ නමට අගයක් ආදේශ කරලා තියෙනවා. ටෙස්ට් කියන එක නේ අපි නමට පාවිච්චි කරේ ටෙස්ට් කියන එකට මොන හරි ආදේශනයක් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ෆන්ක්ෂන් එකේ වර්ග ටයිප් එකක් data type එකක් තියෙන්නත් ඕනේ. ඒතර ටයිප් එක කියන්න ඕනේ ෆන්ක්ෂන් එකේ ටයිප් එක මේක ඉන්ටිජර් කියලා කියනවා. වර්ගයක් තියෙනවා ෆන්ක්ෂන් එකට. මොකද එයා අගයක් ප්‍රධාන වැඩසටහනට ලබා දෙන්න නිසා එයාට ওই වර්ගය කියන්න ඕනේ. ඒ වර්ගය කිව්වා. එතකොට මේ වැඩසටහන ඇතුලේදී වැඩසටහන ඉවර වෙන්න මේ begin එක end එක ඇතුලේ මේ ටෙස්ට් සඳහා අගයක් ආදේශ කිරීම කරන්න ඕනේ. අපි මේ වගේ අගයක් දෙමු. හරි. එතකොට මොකද වෙන්නේ?
මේක ඇතුලේදී ප්‍රධාන වැඩ ස්ටොප් මේකට වෙන්න නම් තමයි ෆන්ක්ෂන් ෂෝ කියලා ටෙස්ට් 2 කියලා ගන්න. දැන් පැටලෙනවා නරකට ටෙස්ට් 2. ඒතර මේක ඇතුලේ ටෙස්ට් 2 එකට අමතනකොට ටෙස්ට් 2 එක අමතනකොට මේ ටෙස්ට් 2 එකෙන් මේකෙන් ඇත්තටම අගයක් ලබා දීම කරනවා ප්‍රධාන ප්‍රෝග්‍රෑම් එක. ඒතර අගය වෙන්නේ මේකෙදි නම් 50. එතකොට මේ අගය අපි කොහෙට හරි ස්ටෝර් කරගන්න ඕනේ. එතකොට මේ අමතනකොට අනිවාර්යයෙන්ම ඒ අමතන අගය මතුවහම ලැබෙනවා අගයක්. ඒ අගය මොකක් හරි වේරියබල් එකක ගබඩා කරන්න ඕනේ. ඒ කියන්නේ ඉන්ටිජර් එකක් ඉන්ටිජර් අගයක් තමයි මේකෙන් ලැබෙන්නේ ටෙස්ට් 2 එකෙන්. ඒ අගය මේක ඒ අගය මෙතනට ලබා ගන්න මේක වේරියබල් එකක ස්ටෝර් කරගන්න. මොකද මේක අමතුවහම මේ වැඩ ටිකක් වෙනවා ඊට අමතරව අගයකුත් ලැබෙනවා. මේ තියෙන ක්‍රියාවන් ටිකක් වෙනවා අවසානයේ යාගේ අගයකුත් ප්‍රධාන ප්‍රෝග්‍රෑම් එකට ලැබෙනවා ඉන්ටිජර් අගයක්. එහෙනම් මේ අගය අපි ස්ටෝර් කරගන්න ඕනේ කොහේ හරි. ඒ සඳහා මම වේරියබල් එකක් හදන උඩින් temp කියලා මේ temp වලට මම ස්ටෝර් කරගන්නවා එන අගය. හරි. එතකොට මේක තමයි ෆන්ක්ෂන් එකක විශේෂත්වය. ෆන්ක්ෂන් එකකින් එනවා අගයක්. ඒ අගය ස්ටෝර් කරගන්න පුළුවන්. නැත්නම් ප්‍රෝග්‍රෑම් එකට අරගෙන ඒක ඒ හරහා වෙන වැඩ කරගන්න පුළුවන්. මෙතනින් මේ ආදේශය වෙනවා. මේක ප්‍රොසීජර් එකක් වුණා නම් ඒකට වර්ගයක් නැහැ. මේ වගේ ආදේශ කිරීමක් කරන්නත් බෑ. මෙතන සමාන කිරීමක් කරන්නත් බෑ. ඕක තමයි එකම වෙනස. මේ තියෙන්නේ ෆන්ක්ෂන් ශ්‍රිතය හැමතීම මේ මගින් temp variable එක temp විචල්‍යයට අගයක් ලබා දෙයි. හරි. නෝට් කරගන්න ඕකක්. මේ තියෙන ෆන්ක්ෂන් එකකට එක්සැම්පල්. අතන temp කියන එක ඉන්ටිජර් කියලා හදන්න ඕනේ. පනා තමයි මෙතනින් යන්නේ. මොකද මේක ස්ථිරවම 50 කියන අගය තමයි දාලා තියෙන්නේ. සාමාන්‍ය එහෙම ස්ථිර අගයක් දාන්නේ නැහැ. මොන හරි ගණනය කිරීමක් කරලා එන අගයක් තමයි මෙතනට දාන්නේ.
හරි සර්. හරි. එතකොට ප්‍රෝග්‍රෑම් එකක මේ වගේ ෆන්ක්ෂන් ප්‍රොසීජර්ස් රාශියක් එකතු වෙලා තමයි ප්‍රෝග්‍රෑම් එක හැදෙන්නේ. එතකොට ෆන්ක්ෂන් එකක් නෙමෙයි ෆන්ක්ෂන් ඔය විදිහට රාශියක්. ෆන්ක්ෂන් එක ඇතුලේ යාගේ ගෲප් එකක් තියෙනවා. ඔය විදිහට ෆන්ක්ෂන් මේ විදිහට ප්‍රොසීජර්ස් එකතු වෙලා තමයි ප්‍රෝග්‍රෑම් එක හැදෙන්නේ. එතකොට මේන් ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ මේ ෆන්ක්ෂන් සහ ප්‍රොසීජර්ස් කෝල් කරනවා. අමතනවා. එනතුවහම ඒවෙන් කියලා තියෙන කාර්ය ක්‍රියාත්මක වෙලා ඒ ප්‍රධාන වැඩසටහනට අවශ්‍ය කාර්ය කරලා දෙනවා. හරි. එතකොට මෙතනින් අපි ප්‍රෝග්‍රෑමින් පාඩම අවසන් කරනවා. සාමාන්‍යයෙන් මේ ශ්‍රිත සම්බන්ධයෙන් ලොකුවට ගැටලු ඇවිල්ලා නැහැ මෙතුවක් කාලෙට එක්සෑම් එකට. arrays කියන තැනට වෙනකම් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. පසුගිය ප්‍රශ්න පත්‍රවල. ඉතින් ඒක නිසා පොතේත් ඔයාලගේ වැඩි විස්තරයක් නැහැ ශ්‍රිත ගැන. ලොකුවට විස්තර කරලා නැහැ. අපිට ඊළඟට තියෙන්නේ ඔයාලගේ පොතේ තියෙන්නේ පරිණාමය. අපි පරිණාමය ගැන කතා කරා භාෂාවල පරිණාමය. ඒ නිසා මම ඒක නැවත කරන්න යන්නේ. එතකොට මෙතනින් මේ ප්‍රෝග්‍රෑමින් පාඩම ඉවරයි. එතකොට මේ සම්බන්ධයෙන් බොහොම පොඩ්ඩක් තමයි මේ තියෙන්නේ. ප්‍රෝග්‍රෑමින් කියන එකේ බොහොම පොඩ්ඩක්. නිකන් තරවල ගිහිල්ලා වගේ එකක් තමයි තියෙන්නේ. බොහොම ලොකු මාතෘකාවක් තමයි ප්‍රෝග්‍රෑමින් කියන්නේ. ඒකෙන් බොහොම පොඩ්ඩක් තමයි ඔයාලගේ සිලබස් එකේ තියෙන්නේ. ඇත්තටම මූලික සංකල්ප ටික. මේ කියන ඒවායින් ලොකු ප්‍රෝග්‍රෑම්ස් ලියන්න බෑ. සාමාන්‍යයෙන් ඔය සාමාන්‍ය ගණිත කර්ම පාවිච්චි කරලා ලියන ඒවා ඇරෙන්න. එතකොට මෙතනින් ප්‍රෝග්‍රෑමින් පාඩම ඉවර කරනවා. අපි ලබන සතියේ කරනවා වැදගත් පාඩමක් තියෙනවා. මම පොඩ්ඩක් සිලබස් එකට පොඩ්ඩක් යන්න. හරි. අපිට මේ කාර්යය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවානේ. මේ ඒකක 9ක් තියෙනවා 10 ශ්‍රේණියේ. ඒකට මම මේ ඒකකේ වට කරා 4 වෙනි ඒකකය අපි කරානේ. ඒක නිකන් සෙමිනාර් එකක් වගේ කරා. මේ මට්ටමින් තමයි කරන්න වෙන්නේ. මොකද සම්පූර්ණ පාඩම ආවරණය කරන්න ඉතින් දවස් 5ක්වත් යනවා මේකට. ඒ විදිහට එක්ස්ප්‍රස් කරලා තමයි කරන්න වෙන්නේ. තමාස කිහිපයෙන් තියෙන්නේ. මේ පාඩම් වල වැදගත් විදිහට තමයි දැන් මම කරන්න හිතන් ඉන්නේ. මොකද සියලුම විෂය නිර්දේශය ආවරණය කරගන්න කාලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අපි විභාගයට එන දේවල් ගැන තමයි වැඩිපුර සාකච්ඡා කරන්න ඉන්නේ. එතකොට මෙන්න මේ විදිහට තමයි ලකුණු හම්බෙන්නේ. 10 ශ්‍රේණියේ තියෙන යුනිට්ස් වලින් පළවෙනි සහ දෙවෙනි යුනිට් වලට හම්බෙනවා ලකුණු 10ක්. මේ අවම ගාන කියලා තියෙන්නේ ලකුණු 10ක් හම්බ වෙනවා පළවෙනි සහ දෙවෙනි ඒකක දෙකට. දෙකටම එකකට 10 ගාන නෙමෙයි. එතකොට මේ දෙකම පාඩම් කරලා කරන්න පුළුවන් යුනිට් දෙකක්. මේ ඒකක දෙක හොඳට කියව ගත්තොත් මේ ඒකක දෙකෙන් ලකුණු 10 ගන්න එක ප්‍රශ්නයක් නෑ.
ඊළඟට මේ තුන්වෙනි එකකට ලකුණු 5ක් හම්බ වෙනවා data representation. හතරවෙනි එකට ලකුණු 5ක් හම්බ වෙනවා 5ක් හෝ 6ක් දෙකටම. මේකට 5ක් හෝ 6ක් හම්බ වෙනවා මේකට 5ක් හෝ 6ක් හම්බ වෙනවා. අඩුම ගාන මම කියලා තියෙනවා. ඉතින් මේක තනියම කරන්න පුළුවන් පාඩම් දෙකක් නෙවෙයි. අනිවාර්යෙන් මඟ පෙන්වීමක් අවශ්‍ය වෙනවා. ඉතින් අපි මේ පාඩම කරා. මේ පාඩම මම කරනවා කවදා හරි මේක එක්ස්ප්‍රස් කරලා තමයි හැබැයි කරන්න වෙන්නේ විභාග ප්‍රශ්න පත්‍රේ ටාගට් කරලා. ඊළඟට 5-6-7-8 කියන ඒකක වලින් ඔන්න ඔය විදිහට තමයි ලකුණු වෙන්නේ. මේ මෙහෙයුම් පද්ධති කියන එකෙන් ලකුණු 5ක් ගන්න පුළුවන් පස්වෙනි එකකේ. මේ word කියන එක සහ presentation කියන එක මේ දෙකටම හම්බෙන්නේ ලකුණු 5යි. ඒ නිසා මම මේ පාඩම් දෙකට වැඩි බර තියන්නේ නැහැ. ඒක ප්‍රැක්ටිකල් පාඩම් දෙකක්. ඒවෙන් ප්‍රශ්න අහන්න අමාරුයි. ඒක ලකුණු අඩුවෙන් දීලා තියෙනවා. ඒවෙන් ප්‍රශ්න ලියන ප්‍රශ්න අහන්න අමාරුයි. මේ දෙකටම හම්බෙන්නේ ලකුණු 5යි. දැන් මෙන්න මේ ඉලෙක්ට්‍රොනික ස්ප්‍රෙඩ්ෂීට් කියන එකට ලකුණු 13ක් හම්බ වෙන මේ පාඩම සහ ඩේටාබේස් කියන මේ පාඩම් දෙක මම කරනවා. මේ දෙකත් මම වෙලා තියුණා ටික්මන්ට් කරගෙන යනවා. මොකද මේක අනිවාර්යෙන් මම කරත් මේක පාඩම් කරන්න නැතුව වැඩේ කරන්න බෑ. එතකොට 10 වසරේ මේකත් මම ආවරණය කරන්න බලන එකත් පාඩම් කරලා කරන්න පුළුවන් එකක් මේක. මේ දෙක පාඩම් කරලා කරන්න බෑ. මේ දෙක අනිවාර්යෙන් concepts ටික ඉගෙන ගන්න ඕනේ. එතකොට ඔන්න 10 වසරෙන් තමයි ලකුණු වැඩි ප්‍රමාණයක් ගන්න පුළුවන්. බලන්න 13 ලකුණු 13 හම්බ වෙන පාඩම් දෙකක් තියෙනවා. දැන් 11 ශ්‍රේණිය ගත්තාම 11 ශ්‍රේණියේ programming system development දෙවෙනි පාඩම. ඊළඟට internet and email. ඊළඟට multimedia, web designing. අන්තිම පාඩම තියෙනවා ICT and society. මේවට ලකුණු වෙන්නේ මෙහෙම. programming පළවෙනි පාඩම අපි කරේ වැඩිම ලකුණු ගානක් හම්බ වෙනවා ලකුණු 18 අඩුම. ඊට වැඩි වෙන්නත් පුළුවන්. 18 19 20. ඊළඟ මේ පාඩමට ලකුණු 3ක් එන්නේ. මේක පාඩම් කරලා ගොඩ දාන්න පුළුවන් පාඩම. මේක දෙවෙනි පාඩම. ඒකට මම වේට් එකක් වැඩි තියන්නේ අපිට කාලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන නිසා. මේ ඉන්ටර්නෙට් and ඊමේල් කියන පාඩමෙන් පාඩම් කරලා කරන්න පුළුවන් ඒවා තියෙනවා. මේක සමහර තියරි තියෙනවා ගන්නවා. මේක සමා ඒකටත් පොඩි එෆර්ට් එකක් දානවා. මේ ලකුණු 5 ගන්න. මේ හතරවෙනි පාඩම. මේක තාම ලොකු විශාල පාඩමක්. මේක ප්‍රැක්ටිකල් පාඩමක්. මේකෙන් ලකුණු 2යි ගන්න පුළුවන්. ඒ නිසා මේ පාඩමට මම වැඩි බරක් තියන්නේ නැහැ. තව ලකුණු 13ක් ගන්න පුළුවන් පාඩමක් තියෙනවා වෙබ් ඩිසයිනින්. අන්න ඒක අනිවාර්යයෙන් මම කරනවා. ඒක තනියෙන් කරන්න බෑ කොහොමවත්. ඊළඟට 6 වෙනි පාඩම. මේකට ලකුණු 10ක් ගන්න පුළුවන්. මේක තනිකරම පාඩම් කරලා ගන්න තියෙන්නේ. මේක පාඩම් කරොත් මේ 10 අනිවාර්යෙන් ගන්න පුළුවන්. ඒක පාඩම් කරලා ගන්න පුළුවන් පාඩම් ලකුණු තියෙනවා 20ක්. IT වල. 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම 10 දෙක පාඩම 11 6 වෙනි පාඩම සහ දෙවෙනි පාඩම. ඔය ටිකට ලකුණු ටික ගන්න එක මෙතන 10යි මෙතන 10යි 20යි මෙතන තව තියෙන ලකුණු 3ක් 23යි ලකුණු 25ක් විතර පාඩම් කරලා ගන්න පුළුවන්. ඒතර මම කියන්නම් මොනවද පාඩම් කරන්න ඕනේ. පාඩම් කරලා ගන්න බැරිව තියෙන ගණන් හදලා ගන්න ඕනේ. ඒ concept එක ඔලුවට දාගෙන ගන්න ඕනේ පාඩම් ටිකක් තියෙනවා.
හරි ඒක නිසා මම මේ කියන මේ ලකුණු ප්ලෑන් එකට අනුව තමයි වැඩේ කරන්නේ. නැත්නම් මේ තියෙන පිළිවෙලට කරගෙන යන්න ගියොත් අපිට මග නවතින්න වෙනවා. මගේ හිර වෙනවා. නිසා මම ඊළඟට කරන්නේ දහය ශ්‍රේණියේ 3 වෙනි පාඩම. මෙන්න මේ පාඩම තමයි ඊළඟ සතියේ කරන්නේ. මේකට අදාළ ටියුට් එකක් තියෙනවා පුතේ. මේක ඔයාලට print කරගන්න පුළුවන් නේද? හරි සර්. මම ටියුට් එක දාන්නම් ඒක print කරගන්න. එතකොට අපිට වැඩේ ඉක්මනට කරගෙන යන්න පුළුවන්. ඒක නෝට් එක ලියන වෙලාව අඩු කරගෙන. එතකොට ඒක ඉවරුණාන් පස්සේ අපි මෙන්න මේ පාඩම් දෙක කරනවා. 13යි 13යි 26යි මෙතන 5යි 21යි අතරින් 18යි එහෙම ලකුණු ටික අපි මේ ඒක ගන්න අවශ්‍ය ලකුණු ටික තමයි මේ හදාගෙන යන්නේ. හරි මේ පාඩමෙත් මොන හරි ගැටලු තියෙනවා නම් මට කියන්න. ඒකත් මට නැවත පොඩ්ඩක් රිවිෂන් එකක් වගේ කරන්න පුළුවන්. හරි එහෙනම් අපි අදට මෙතනින් නවත්තමු. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් පුතේ. සිලබස් එක සම්බන්ධයෙන් හරි ප්‍රෝග්‍රෑමින් සම්බන්ධව හරි. හරි චුට්ටක් වෙලා තියෙන නිසා මම මේ O level paper එකේ ආකෘතිය පොඩ්ඩක් කියලා ඉන්න. ඒක O level paper එකට O level ICT paper එක කොටස් දෙකයි. paper 1 paper 2. ප්‍රශ්න අනිත් සබ්ජෙක්ට් වගේම ෆස්ට් පේපර් එකයි සෙකන්ඩ් පේපර් එක කියලා දෙකක් එනවා. සම්පූර්ණ පැය 3යි කියවන්න විනාඩි 10ක් හම්බෙනවා. පේපර් දෙකම එකට හම්බෙනවා. දවස් දෙකක තියෙන සබ්ජෙක්ට් යන ගණන් එහෙම තියෙන්නේ පළවෙනි පේපර් එක දවසක දෙවෙනි පේපර් එක තව දවසක. ICT එහෙම නැහැ පැය 3ම එකට තියෙන්නේ එක දවසේ තියෙන්නේ. එතකොට පළවෙනි පේපර් එකට සහ දෙවෙනි පේපර් එක ඕනනම් පළවෙනි පේපර් එකට පැය 3ම අරගෙන ඉවර කරන්න පුළුවන්. හැබැයි ඉතින් අපි සාමාන්‍යයෙන් විනාඩි 50ක් විනාඩි පැයක් වගේ ගන්නවා පළවෙනි පේපර් එකට. ඉතුරු පැය දෙක තමයි ලියන පේපර් එකට ගන්න. ඒතර පළවෙනි පේපර් එකේ තියෙන්නේ MCQs. ඒ වගේ MCQs තියෙන්නේ දැන් ඉංග්‍රීසි මීඩියම් එක සිංහල මීඩියම් එකත් මේ විදිහමයි. ඒතර උත්තර හතරක් දීලා හරියකට මාක් කරන්න තියෙනවා. MCQ කියන්නේ දන්නවනේ. ඒතර මේ දෙවෙනි පේපර් එකේ ප්‍රශ්න 6ක් තියෙනවා. සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්න 7ක් තියෙනවා. ප්‍රශ්න 7ක් තියෙනවා. 7න් පළවෙනි එක අනිවාර්යයි. පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන් කරන්න ඕනේ. පළවෙනි එක අනිවාර්යයි. ඒකට ලකුණු 20ක් හම්බ වෙනවා. ප්‍රශ්න 7න් පළවෙනි එක අනිවාර්යයි. ඊළඟට ඉතුරු වෙනවනේ 6ක්. ඒ 6න් 4ක් තෝරගෙන කරන්න පුළුවන්. ඒකට 20ක් හම්බ වෙනවා. 40ක් හම්බ වෙනවා 10 ගන්න. ඒතර දෙවෙනි පේපර් එකට සම්පූර්ණ ලකුණු 60ක් හම්බ වෙනවා. ඒතර මේ තෝරගෙන කරන 4 6න් 4ක් තෝරගෙන කරන්න පුළුවන්. එතන මේ 4න් අපි මොනවද කරන්නේ කියන එක අපි තීරණය කරන් ඉන්න ඕනේ. එහෙම තීරණය කරන් ගියාට අපි හදිසියවත් ඒ තීරණය කරන් යන 4න් එකක් හරි කරගන්න බැරි වුණාට අර අපි අතාරින්න හිටපු දෙකෙන් එකක් හරි කරගන්න පුළුවන් වෙනවා. මොකද සමහරවිට ඒ මොහොතේ ඇති වෙන දේවල් නිසා අපි හිතපු ප්‍රශ්නේ කරගන්න බැරි වෙන්න පුළුවන්. හිතමු Excel වලින් අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා. ඒක ලකුණු 10ක ප්‍රශ්නයක්.
කියන්නේ දෙවෙනි පේපර් එක. දැන් ඩේටාබේස් වලින් අනිවාර්යෙන් ප්‍රශ්නයක් වෙනවා. මේක ලකුණු 10ක්. ඊළඟ ප්‍රෝග්‍රෑමින් වලින් එනවා. ඒතර 10යි. 18ක් තියෙනවා පළවෙනි පේපර් එකේ තියෙනවානේ. ඒ වගේ අපි තීරණය කරන් යන්න පුළුවන් මෙන්න මේ ප්‍රශ්න වලට ලකුණු ගන්නවා කියන එක. හරි. ඒතර කොහොම හරි ඔයාලට ප්‍රශ්න දෙකක් අතාරින්න පුළුවන්. 7ක් තියෙනවා. පළවෙනි එක අනිවාර්යයි. 2 3 4 5 6 7 කියන ඒවායි කැමති 4ක් කරන්න පුළුවන්. මේකට 10 ගානේ 4ක් හම්බ වෙනවා 40යි. මේ පළවෙනි ප්‍රශ්නෙට 20ක් හම්බ වෙනවා. MCQ පේපර් එකේ ප්‍රශ්න 40ක් තියෙනවා. ඒ 40ට එක ගානේ ලකුණු 40ක් හම්බෙන්නේ. එහෙමයි 100 හම්බෙන්නේ. 7 questions තියෙනවා. first question එක අනිවාර්යයකට ලකුණු 20යි. 4ක් තෝරගෙන කරන්න ඕනේ. ඒකට 40ක් තියෙනවා 10 ගානේ. තර ෆස්ට් පේපර් එකට ලකුණු 40යි. සෙකන්ඩ් පේපර් එකට ඇත්තටම තියෙනවා අපිට අතාරින්න පුළුවන් දෙකටත් ලකුණු 20ක් තියෙනවානේ. ඒත් එහෙම ගත්තොත් සෙකන්ඩ් පේපර් එකට තියෙන 20යි 40යි 20යි 80ක් තියෙනවා. 80ෙන් අපි 60යි ගන්න ඕනේ. ඇත්තටම පේපර් එකට තියෙනවා ලකුණු 120ක්. හරි. එහෙනම් අන පේපර් එක ගැන මම පොඩ්ඩක් කිව්වා මෙන්න මේවයි තියෙන්නේ කියන එක. හරි. එහෙනම් අපි ලැබෙන සතියේ නම්බරින් සිස්ටම් 10 වසර පොත තියනවා නේද පුතේ ආගා? ඔව් සර්. හරි. එහෙනම් පාඩම් පොඩ්ඩක් බලා ගන්න. නම්බරින් සිස්ටම් ගණන් හදන්න තියෙන්නේ. අමාරු පාඩමක් නෙමෙයි. හරි ලේසි ප්‍රෝග්‍රෑමින් තරම් අමාරු නෑ. මම කියන්නේ ප්‍රෝග්‍රෑමින් තමයි අමාරුම පාඩම තමයි ඉස්සෙල්ලම කරන්නේ. ඒ තරම් අමාරු එක පාඩමක්වත් නෑ වෙන. හරි. එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු නම්බර් සිස්ටම් වලින්. එහෙනම් අයිබෝන් සුබ දවසක්. අයිබෝන් සර්.